ජීවමාන ජේසුස් සමිඳුන් තුළ ආදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අද දවසේ අපි ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියට පැමිණ තිබෙනවා. එමත් නැත්නම් ස්වාමින් වහන්සේ ඔබ මා සොයාගෙන පැමිණ තිබෙනවා. උන්වහන්සේ වැඩම කළේ ඔබ මා බියස ඔබට මට තිබෙන ආදරය තුලයි ප්‍රේමයේ තුලයි. ඒ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ ඉදිරියේ හැකි සෑම කෙනෙක්ම දන ගහලා අපේ අත් දෙක වැඳගෙන උන්වහන්සේට අපි පළමුව ස්තුතියි කියමු. උන්වහන්සේ ඔබ මා සොයාගෙන පැමිණි නිසා. උන්වහන්සේ ඔබ මා සොයා වැඩම කළ නිසා අපි උන්වහන්සේට ස්තුතියි කියමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. ඒ වගේම ඔබට මට අද දවසේදී බොහෝ වැඩ රාජකාරී තිබුණත් කොපමණ බාධා තිබුණත් උන්වහන්සේ අභිමුඛවට එන්නට උන්වහන්සේ සොයා එන්නට ඔබට මට දුන්නු වරම වරප්‍රසාදය වෙනුවෙන්ද අපි ස්වාමීන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. උත්තම පූජක යාඥාවේදී ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ විසින් ඉඩ හරිනු ලබන කෙනෙකුට හැර වෙන කිසිවෙකුට ස්වාමින් වහන්සේ වෙතට එන්නට නොහැකි බව. එසේනම් අද ඔබ මම ස්වාමින් වහන්සේ ඉදිරියේ මෙලෙස සිටින්නේ උන්වහන්සේ ඔබව මාව තෝරාගෙන තියෙනවා. විශේෂයෙන් තෝරාගෙන තියෙනවා ස්වාමින් වහන්සේ ඉදිරියට එන්නට. උන්වහන්සේගේ වචනයට සවන් දෙන්නට, දේව වචනයෙන් පෝෂණය වන්නට, ජීවමාන ක්‍රිස්තුන් වහන්සේගෙන් දිව්‍ය සප්‍රසාදයේ සමිඳුන්ගෙන් ආශිර්වාදය ලබන්නට උන්වහන්සේ අද දවසේ ඔබ මා තෝරාගෙන තිබෙනවා. එනිසා අපි උන්වහන්සේට ස්තුතියි කියමු. උන්වහන්සේට ප්‍රශංසා කරමු. දිව්‍ය සප්‍රසාදයේ ජේසුනි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. මේ මොහොත වෙනුවෙන්, මේ කාලය වෙනුවෙන් රටේ ලෝකයේ විවිධ ප්‍රශ්න අභියෝග තිබෙද්දී, විවිධ වූ වසංගත වලින් බොහෝ ජනතාව දුක් විඳිද්දී, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න තුල හෙම්බත් වෙලා ඉන්නේදී ස්වාමිනී ඔබ වහන්සේ තුරුලට එන්නට, ඔබ වහන්සේව සොයා එන්නට, ඔබ වහන්සේ මට දුන්නු මේ වරප්‍රසාදයට ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ මා කැඳ වූ නිසායි, අප කැඳ වූ නිසායි අප ඔබ වහන්සේ ඉදිරියේ සිටින්නේ. ජීවමාන සමිඳුනි ඔබ වහන්සේගේ ජීවමාන වචනයට සවන් දෙමින් ඔබ වහන්සේගේ ආදරය අත්දකිමින් ඒ ආදරය තුළ මගේ ජීවිතයේ ඔබ වහන්සේට නතු කරන්නට, ඔබ වහන්සේට අයිති කරන්නට, අයිති කර දෙන්නට ස්වාමිනී මට අපට ශක්තිය දෙන්න. අපි අත් දෙක වැඳගෙන ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ දිව්‍ය සප්‍රසාදයේ සමිඳුන් දෙස අපේ දැස් යොමා උන්වහන්සේට බාර කරමු මේ කාලය. උන්වහන්සේ ඔබට මට අපි හැමෝටම අද සුබ පණිවිඩයක් ලබා දෙන්නට යනවා. උන්වහන්සේ දන්නවා ඇයි අද මම උන්වහන්සේව සොයාගෙන ආවේ. මේ මොහොතේත් මගේ හදවතේ තිබෙන වේදනාව, ප්‍රශ්නේ ගැටලුව උන්වහන්සේ හොඳින්ම දන්නවා. මට අවශ්‍ය පිළිතුර
උන්වහන්සේ ළඟ තියෙනවා. මට අවශ්‍ය සුවය සහනය ස්වාමින් වහන්සේ තුලයි. ඒ විශ්වාසය ඇතිවයි අපි උන්වහන්සේව සොයාගෙන ආවේ. එනිසා අපි උන්වහන්සේට කියමු ස්වාමිනී මට කතා කරන්න. පුරාණ ගිවිසුමේ සඳහන් වන ආකාරයට කියමු. ස්වාමිනී මට කතා කරන්න. ඔබේ සේවකයා ඇහුම්කන් දී සිටී. Speak Lord, your servant is listening. කතා කළ මැනව දෙවිඳුනි. ඔබ වහන්සේගේ සේවකයා ඔබ වහන්සේගේ සේවිකාව අසා සිටී. අපි දේව වචනයට සාවධානව සවන් දෙමු. අද දවසේ භාවනාවට අපි පාදක කරගන්නේ ශුද්ධෝ මාක්තුමාගේ ශුද්ධෝ සුවිශේෂයේ 4 වන පරිච්ඡේදයේ 35 වන වගන්තියේ සිට 41 වන වගන්තිය දක්වා. ශුද්ධෝ මාක්තුමාගේ ශුද්ධෝ සුවිශේෂය 4 වන පරිච්ඡේදය 35 සිට 41 දක්වා වගන්ති. එදා සවස් වූ කල අපි එගොඩ යමුයි ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිනි. එවිට ඡණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රළ ගැසී. ජේසුස් වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තය මත නිදාහුන්සේක. ඔහු උන්වහන්සේ පුබුදුවා ගුරු දේවේනි අප විනාශ වෙන්න ළඟය. ඔබට කිසි ගණනක් නැද්දැයි ඇසූ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අනකලසේක. සුළඟ නැවතුනි මහා නිශ්චලතාවයක් විය. උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. ඔහු මහත් භීතියකින් ඇලලී මේ කවරෙක්ද? සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරු වන්නේ යයි එකිනෙකාට කීහ. ජේසුස් සමිඳුන් තුල ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අපගේ ජීවිතය කලා ලෝකයේ තුල එහෙම නැත්නම් විවිධ ගත්කරුවන් විසින් විවිධාකාරයෙන් හඳුන්වා දෙනු ලබනවා. බොහෝ වෙලාවට අපේ ජීවිතය උපමා කරනවා, සමාන කරනවා ගමනකට, a journey. මුහුදු ගමනක් වෙන්නට පුළුවන්, ගොඩබිම තුල වෙන්නට පුළුවන්, ගමනක් හැටියට. එනිසායි අපි පුරුදු වෙලා තියෙන සමහර විට උපන් දිනේ වගේ සමරද්දී අපි කියනවා ජීවිත ගමනේ 10 වෙනි සැතපුම් කණුව 25 වෙනි සැතපුම් කණුව පසු කරන මේ ආකාරයෙන් කියන්නට. ජීවිතයේ ගමනක් ලෙස ගත්තොත් තනි තනිව පවුල් වශයෙන් ගමක්, මීසමක්, රටක්, ලෝකයක් හැටියට අපි මේ ගමන් කරනවා. එදා ක්‍රිස්තුන් වහන්සේ සහ ගෝලයොත් ඔරුවකට නැගිලා ගමනක් යනවා. මේ ගමන යද්දී එදා ක්‍රිස්තුන් වහන්සේ ගෝලයෝ ටිකයි මුහුණ දෙනවා ඡණ්ඩ මාරුතයකට. මහා සුළඟක් හමලා ඡණ්ඩ මාරුතය, ඒ ජල දහරා සුළඟ මේ ගමනට බාධා කරනවා.
ඔබේ මගේ ජීවිතය තුළත් අපි ගැඹුරින් මෙනෙහි කළොත් ආදර සහෝදර සහෝදරියනි ආදර දුවේ පුතේ අපි දකිනවා මෙවැනි වූ ඡණ්ඩ මාරුත අපේ ජීවිත ගමන් වලට අපේ පෞල් ජීවිත වලට අපේ රට වෙන්න පුළුවන් මුළු ලෝකයේ වෙන්නට පුළුවන් මීසමක් ගමක් ලෙස වෙන්නට පුළුවන් ඡණ්ඩ මාරුත වලට මුහුණ දෙනවා සමහර විට ආර්ථික ඡණ්ඩ මාරුතයක් වෙන්නට පුළුවන් ජීවිතේ ප්‍රශ්න ගැටලු අභියෝග රැකියාව අහිමි වීම ව්‍යාපාර කඩා වැටීම රටේ ඇතිවෙන තත්වයන් තුල රැකියාව එහෙම නැත්නම් ව්‍යාපාරය අඩාල වීම ආදායම් හිඟවීම මේ මොහොතේ ඉන්නට පුළුවන් එවැනි ඡණ්ඩ මාරුතයකට මුහුණ දෙන පවුලක් ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ඒ තමයි ඔබේ ඡණ්ඩ මාරුතය ඔබේ ගමනට බාධාවක් එහෙම නැත්නම් වෙන්නට පුළුවන් එය රෝග පීඩාදිය ඡණ්ඩ මාරුතයක් වෙන්න පුළුවන් හදිසියේ පැමිණි අසනීපයක් පවුලේ කෙනෙකුට එහෙම නැත්නම් ඔබට ඇතිවුණු මේ අසනීප තත්වයේ තුල ඔබේ ජීවිතේ කඩා වැටිලා ජීවිත ගමන ඉදිරියට යන්නට බෑ ඒ නිසාම පවුලම කඩා වැටිලා දරුවන්ගේ අධ්‍යාපනය එහෙම නැත්නම් ගෙදර ආදායම් තත්වය ගෙදර තිබුණු සතුට සැනසීම මේ දේ නැති වෙලා කලකිරීම බය අවිනිශ්චිතභාවය අපේ ජීවිතවලට අපේ පවුල්වලට ඇතුළු වෙලා ඉන්නට පුළුවන්. එහෙම නැත්නම් තවත් ඡණ්ඩ මාරුත තියෙන්නට පුළුවන්. අසනීපයකුත් නැහැ ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි පවුල තුල අසමගියක්. ස්වාමි පුරුෂයා බිරිඳ අතර සැක සංකාවන් අකීකරු දරුවෙක් ඉන්නවා. එහෙම නැත්නම් පවුලට එකතු වුණු කෙනෙක් පවුලට කරදරයක් වේගෙන එනවා. එකමුතුකම නැති වෙනවා. හිත තුල ප්‍රශ්න ලෝකයට hina වෙලා හිටියට සිත ඇතුලේ ප්‍රශ්න පවුල තුල ප්‍රශ්න එකිනෙකාව රුස්සන්නේ නැහැ උයාගත්ත දේ කන්න විදිහක් නැහැ හිතේ සතුටක් නැහැ මොනව තිබුණත් ගේ ඇතුලේ ඡණ්ඩ මාරුතය ලෝකයට පෙන්වන්නේ නැති වුණාට හිතට දුකයි මේ ආකාරයෙන් විවිධ ඡණ්ඩ මාරුත වලට අපි මුහුණ දෙනවා වෙන්නට පුළුවන් අපේ ගෙදර සමහරට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අල්ලපු ගෙදර අය අසල්වාසී නෑයන් අපට ප්‍රශ්න කරදර ඇති කරනවා. මේ විදියට මොහොතක් හිතලා බලන්න. මගේ ජීවිතයේ මේ මොහොතේ මුහුණ දෙන ඡණ්ඩ මාරුතේ මොකක්ද? ජීවමාන ක්‍රිස්තුන් වහන්සේට එය ඔප්පු කරන්න, එය බාර කරන්න, සප්‍රසාදයේ සමිඳුන් දෙස බලාගෙන හිතන්න. රටක් ලෝකයක් හැටියට අප මුහුණ දෙන ඡණ්ඩ මාරුත බාධාවන් මොනවද? පවුලක් ලෙස බාධාව ඡණ්ඩ මාරුතේ මොකක්ද? මා තනිව මුහුණ දෙන ඡණ්ඩ මාරුතේ මොකක්ද? ඒ ඡණ්ඩ මාරුත හමුවේ නොසැලී සිටින්නට ශක්තිය ඉල්ලමු. උන්වහන්සේට ආරාධනා කරමු අපේ හදවතට වඩින්න කියලා. උන්වහන්සේ අපේ හදවත නැමැති දොර ළඟ ඉඳගෙන අපට තට්ටු කරනවා. මේ ඡණ්ඩ මාරුත තුලත් මේ ප්‍රශ්න කරදර තුලත් උන්වහන්සේ වැඩ සිටිනවා. එදා උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තේ මත වුණා වගේ. එදා ගෝලයන්ට දැනුනේ නැති වුණත් එදා උන්වහන්සේ ඔවුන් සමග සිටියා. අදත් ඒ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ ඔබ මා සමගයි. අප සමග වැඩ සිටිමින් උන්වහන්සේ අපව ශක්තිමත් කරනවා. උන්වහන්සේට අවශ්‍යයි මේ වේදනාව තුල, මේ ප්‍රශ්නය තුල, මේ කරදරය තුල, මේ ඡණ්ඩ මාරුතය තුල ඔබේ මගේ ජීවිතයට ඇතුළු වෙන්නට අපේ හදවත විවෘත කරන්නට අවශ්‍යයි. උන්වහන්සේව පිළිගන්නට අවශ්‍යයි. අපි උන්වහන්සේට ආරාධනා කරමු. මේ මොහොතේ මගේ ජීවිතයට, මගේ හදවතට, අපේ පවුලට ඇතුළු වන්න, වැඩම කරන්න කියලා. මා හද
ස්වාමින් වහන්සේ ඔබ මා සමගයි. ස්වාමින් වහන්සේ ඔබ මා ළඟයි. සමහර විට අපිට දැනෙන්නේ නැහැ. අපිට තේරුම් යන්නේ නැහැ. එදා ගෝලයෝ ඡණ්ඩ මාරුතයට මුහුණ දීලා ස්වාමින් වහන්සේට කතා කරද්දී උන්වහන්සේගේ උදව් උපකාර ඉල්ලද්දී සුදෝ දේව වචනය සඳහන් කරනවා උන්වහන්සේ නිදා වුන්සේක. සමහර විට අපිටත් එහෙම හිතෙන්නට පුළුවන්. ඔබටත් මේ මොහොතේ එහෙම හිතෙන්නට පුළුවන්. මගේ ආඥාව ස්වාමින් වහන්සේට ඇහෙන්නේ නැද්ද? ජීවමාන ක්‍රිස්තුන් වහන්සේට අපේ ප්‍රශ්නය දැනෙන්නේ නැද්ද? ඇයි මගේ ආඥාවට පිළිතුරු නැත්තේ? ඇයි මගේ ඉල්ලීමට ස්වාමින් වහන්සේ ප්‍රතිචාර නොදක්වන්නේ? එදා ගෝලයන්ට මේක ප්‍රශ්නයක් වුණා. ඇයි ස්වාමින් වහන්සේ නිදාගෙනම සිටින්නේ? ගෝලියෝ ස්වාමින් වහන්සේ ළඟින් හිටියත්, ස්වාමින් වහන්සේ ගෝලියෝ ළඟ හිටියත්, එදා ගෝලියෝ බය වෙලා බොහොම කලබලයකින් යුතුව ස්වාමින් වහන්සේට කියනවා, ගුරු දේවේනි, අප විනාශ වෙන්න ළඟය. සමහර විට අපිත් කියනවා, අනේ ස්වාමිනී, අපේ පවුල විනාශ වෙන්න යන්නේ. අපේ දරුවා විනාශ වෙන්න යන්නේ. මගේ අසනීප තත්වය වැඩි වර්ධනය වෙලා ජීවිතේ නැති වෙන්න යන්නේ. අපේ ව්‍යාපාරේ කඩා වැටිලා මගේ රැකියාවට අනාගතයක් නැහැ. ස්වාමිනී, අප විනාශ වෙන්න යන්නේ. අපි නැති වෙන්න යන්නේ. සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ගමක් රටක් හැටියට, මීසමක් හැටියට, සමිති සමාගමක් හැටියට අපි නැති වෙන්නට යන්නේ. එදා ගෝලයන්ටත් එහෙම දැනුණා. බයක් දැනුණා. කලකිරීමක් දැනුණා. දුකක් දැනුණා. නව ස්වාමීන් වහන්සේ මෙත්තේ මත නිදා වුන්සේක. එනිසා ගෝලයෝ නැවත කටහඬ අවදි කරලා කියනවා, ගුරු දේවේනි, අප විනාශ වෙන්න ළඟයි. ඔබට කිසි ගණනක් නැද්ද? මේ වචන ටික ගැඹුරින් මෙනෙහි කළොත් සමහරවිට ඔබේ මගේ හදවතේ මේ මොහොතේ ඒ ගැහෙන හඬ වෙන්නට පුළුවන්. ඔබ වහන්සේට කිසි ගාණක් නැද්ද? මුළු ලෝකෙම, මුළු රටම, එහෙම නැත්නම් මගේ පවුල, මගේ මේ ජීවිතේ කඩා වැටෙද්දී, සමාජයේම කඩාගෙන බිඳ වැටෙද්දී ඔබ වහන්සේට කිසි ගණනක් නැද්ද? දේව ධර්ම වේදීන් ප්‍රකාශ කරනවා, මේ වචන තුල තියෙන තරහක් නෙමෙයි. එක්තරා විදියට කලකිරීමක්, දුකක්. සමහර විට දෙමව්පියෝ දරුවන්ගෙන් අහනවා, පුතේ, ඔයගලන්ට කිසි ගාණක් නැද්ද මේ අම්මගේ තාත්තගේ වේදනාව ගැන? එතන තියෙන තරහක් නෙමෙයි. සමහර විට එහෙම අහන බිරින්දෑවරුන් ඉන්නවා, ස්වාමි පුරුෂයන්ගේ. ඔයාට කිසි ගාණක් නැද්ද? මේ ප්‍රශ්නේ මන් තනියම උත්තර හොයනවා. එහෙම නැත්නම් සමහර දරුවෝ කියනවා, අපේ අම්මටයි තාත්තටයි කිසි ගාණක් නැහැ. දැනෙන්නේ නැහැ. අපේ මේ තනිකම නැත්නම් මේ ප්‍රශ්නය දැනෙන්නේ නැහැ. සමහර විට අපි කියනවා, අපේ පල්ලියේ ෆාදර්ට කිසි ගාණක් නැහැ. ඉස්කෝලේ ගුරුතුමාට, විදුහල්පතිට කිසි ගාණක් නැහැ දරුවෝ ගැන. අපි ගැන දැනෙන්නේ නැහැ. මෙතන තියෙන තරහක් නෙමෙයි, කලකිරීමක්, දුකක්. ගෝලයන්ටත් එහෙම දැනුණා. ස්වාභාවිකයි. සමහරට ඔබටත් මටත් දැනෙන්න පුළුවන්. එමෙ හැඟෙන්න පුළුවන්. මුවින් ප්‍රකාශ නොකලත්. ස්වාමීන් වහන්සේ ඒ වචන වලින් පසුව නැගිටලා සුළඟට, ජලයට අණ කරනවා, නිශ්ශබ්ද වේව, නිශ්චල වේව කියලා. දේවචනේ සඳහන් කරනවා. ඒ සැනින්, ඒ උන්වහන්සේ වචනය ප්‍රකාශ කළ සැනින් මහා නිශ්චලතාවයක් විය. ස්වාමීන් වහන්සේ
වදාළේක වචනයයි. සුළඟ මුහුද ජලය කීකරු වුණා. උන්වහන්සේට එවැනි බලයක් ඒ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේට සප්‍රසාදයේ වැඩවසන මේ මොහොතේ ඔබ මා ඉදිරියේ වැඩවසන ක්‍රිස්තුන් වහන්සේට එවැනි බලයක් තියෙනවා. ඒ ජීවමාන ක්‍රිස්තුන් වහන්සේවයි ඔබ මා අදහන්නේ. මුහුදට ජලයට අහසට ස්වභාව ධර්මයට පවා උන්වහන්සේට පුළුවන් අණ කරන්න. නමුත් උන්වහන්සේ යන කරන්නේ ඒ නිශ්චලතාවය ඇති කරන්නේ උන්වහන්සේගේ වෙලාවටයි. උන්වහන්සේගේ සැලැස්මටයි. ඒ සැලැස්ම අනුවයි. ඒ නිසායි අපිට හිතෙන්නේ සමහර විට අපේ යාඥාවට පිළිතුරු නැහැ. පුදුස අපි බලාපොරොත්තු වෙනවා සමහර වෙලාවට. මට මේ දේ දින 7න් ලබා දෙන්න. අපි බාර වෙනවා. නුවානවලට යනවා. දින 9න් දින 7න් අපි දෙවියන් වහන්සේට කාලවකවානු දෙනවා. කාලවකවානු විතරක් නෙමෙයි සමහර විට අපේ මනුස්සකම තුල පුංචි ගනුදෙනුවක් වගේ අපි කියනවා ස්වාමිනී දින 7න් මේ දේ ලබා දෙන්න ඊටිපන්දම් 7ක් පත්තු කරන්න. දින 9න් මට මේ දේ ලබා දෙන්න අසරණයන්ට බත් පාර්සල් 9ක් දෙන්න. ස්වාමින් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්නට බෑ. උන්වහන්සේ ඉසේ අනකර ඉන්පසු ගෝලයන් දෙසට හැරිලා උන්වහන්සේත් වචනයක් ප්‍රකාශ කරනවා. ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ සමහර විට අද මේ මොහොතේ ඔබ මා ඉදිරියේ සිට ඒ වචනම උච්චාරණය කරනවා වෙන්නට පුළුවන්. බලන්න උන්වහන්සේගේ වචන ඔබට මට අදාළද? ඔබේ මගේ පවුලට එය වළංගු වන්නේද? උන්වහන්සේ අහනවා ඔබ ඔය තරම් බියවන්නේ මන්ද? උන්වහන්සේ අද ඔබෙන් මගෙන් අහනවා ඇයි ඔය තරම් බය වෙන්නේ? ඇයි ඔය ප්‍රශ්නෙට ඔය තරම් බය වෙලා ඉන්නේ? ඇයි ඔය අසනීපයට වසංගතයට ඔය තරම් බය වෙලා ඉන්නේ? ඇයි ඔය විභාගයට ඔච්චර බය වෙලා ඉන්නේ? ඇයි ඔබ ඔබේ අනාගතය ගැන බය වෙලා ඉන්නේ? ඇයි ඔබේ විවාහ ජීවිතය ගැන බය වෙලා ඉන්නේ? ඇයි ඔබේ දරුවෝ ගැන බය වෙලා ඉන්නේ? ඇයි ඔබේ රැකියාව ව්‍යාපාරය ගැන බය වෙලා ඉන්නේ? ඇයි ඔබ ඔබේම නෑයන්ට අසල්වාසීන්ට බය වෙලා ඉන්නේ? බලන්න උන්වහන්සේ අද ඔබෙන් මගෙන් අහනවා ඇයි බය වෙලා? Why are you afraid? ඔබත් මමත් සමහර වෙලාවට ඒ බය කලකිරීම තුල ජීවත් වෙන අයෙක් වෙන්නට පුළුවන්. නිසා උන්වහන්සේගේ ප්‍රශ්නේ දෙවෙනි කොටස උන්වහන්සේ ඔබට මට ඉදිරිපත් කරනවා. ඔබට තවම ඇදහිල්ල නැද්ද? ඔබට තවමත් ඇදහිල්ල නැද්ද? දේවධර්මවේදීන් නැවතත් ප්‍රකාශ කරනවා. මේ වචන ටික ඔබට තවම ඇදහිල්ල නැද්ද කියන මේ වචන ටිකත් තරහෙන් ක්‍රිස්තුන් වහන්සේ වදාළ වචන නෙමෙයි. ඉදා ගෝලියෝ ළඟ තිබුණු ස්වාමිනී ඔබ වහන්සේට කිසි ගණනක් නැද්ද කියන වචනවල තිබුණු යම් කිසි අර කලකිරීමේ හැඟීමම වේදනාවේ හැඟීමම මේ වචනවලත් ඇති බවයි දේවධර්මවේදීන් කියන්නේ. ඔබට තවම ඇදහිල්ල නැද්ද? බලන්නේ වචනේ විශේෂම සිංහල වචනේ තවම අපි මේ වචනේ ගොඩක් වෙලාවට යොදාගන්නේ යම් කිසි කලකිරෙන අවස්ථාවක. සමහර අය අහන්නේ ඔයාට තවම මාව තේරුම් ගන්න බැරිද? තවම ඔයාට තවම දැනෙන්නේ නැද්ද මගේ වේදනාව? තවම පුතේ ඕගොල්ලන්ට පාඩම් කරන එක අගේ විභාගයේ අගේ දැනුන්නේ නැද්ද? අපේ ප්‍රශ්නේ බරපතලකම තවම දැනුන්නේ නැද්ද? මේ හැම දෙයකම තියෙන තරහක් නෙමෙයි. යම්කිසි කලකිරීමක් දුකක්. ඇයි මේ මා ළඟ ඉඳලත් මගේ දරුවෝ වෙලත් මගේම ස්වාමි පුරුෂයා බිරිඳ වෙලත් ඇයි බැරි තවම තීරුම් ගන්න? ඉන්සාම ක්‍රිස්තුන් වහන්සේ දා ගෝලයන්ගෙන් අහනවා මගේ ළඟ ඉන්න මගේ ප්‍රාතිහාරයන් දැකපු ඔබ තවම ඔබට ඇදහිල්ල නැද්ද? නම් උන්වහන්සේ අදත් ඔබෙන් මගෙන් අහනවා. පරම්පරාවෙන් කතෝලිකයෝ කිතුණු වෙන්නට පුළුවන්.
දිව්‍ය පූජාව තුළ දේව වචනය තුළ ශක්තිමත් වෙන කිතුණුවන් වෙන්නට පුළුවන්. නමුත් ප්‍රශ්නයක්, කරදරයක්, අභියෝගයක්, අසනීපයක්, වසංගතයක් පැමිණි විට එදා ගෝලයෝ කඩා වැටුණා වගේ අපිත් කඩා වැටෙන්න පුළුවන්. අනේදිනදී උන්වහන්සේ අහනවා, ඔබට තවම ඇදහිල්ල නැද්ද? මේ ප්‍රශ්නෙට අපි උත්තර දිය යුතු වෙනවා. මේ ඇදහිල්ල තමයි අපට සුවය ගෙනෙන්නේ. මේ විශ්වාසය තමයි අපට සහනය ගෙනෙන්නේ. සමේ මොහොතේදී හැකි සෑම කෙනෙක්ම දන ගහලා ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි කියමු, ස්වාමිනී අපගේ විශ්වාසය වැඩි කරන්න. එදා රෝගී නැවිල්ලා ස්වාමීන් වහන්සේ පාමුල වැඳ වැටිලා ඉල්ලුවේ, ස්වාමිනී අපගේ ඇදහිල්ල වැඩි කරන්න, අපගේ විශ්වාසය වැඩි කරන්න කියලා. නිසා අපි උන්වහන්සේට කියමු, ඒ ඇදහිල්ල, ඒ විශ්වාසය අපේ ජීවිතේ වැඩි කරන්න. ඒ ඇදහිල්ල තුළ සුවය අත්දකින්න, ඒ ඇදහිල්ල තුළ පිළිතුරු සොයන්න, ඒ ඇදහිල්ල තුළ ස්වාමින් වහන්සේගේ බලය අත්දකින්න අපිට වරම් දෙන්න. මගේ ජීවිතයේ ඡණ්ඩ මාරුතය කොයිතරම් ප්‍රබල වුණා, ජල ධාරාවන් සුළඟ කොයිතරම් ප්‍රචණ්ඩ වුණා, ක්‍රිස්තුන් වහන්සේගේ බලය ඊට වඩා වැඩි. උන්වහන්සේට පුළුවන් ඔබේ මගේ ජීවිතයේ තුල ඇති ඡණ්ඩ මාරුතය නිශ්චල කරන්න. එසැනින් එක වචනයකින් අවශ්‍ය වන්නේ ඔබේ මගේ ඇදහිල්ල, විශ්වාසය පමණයි. එසේනම් ඒ ඇදහිල්ල අපි ස්වාමින් වහන්සේගේ මෑද සිටිමු. විශ්වාසයේ දෙවියන් වහන්සේගෙන් ලැබෙන තෑග්ග. ඒ ඔබ මම උරුම කරගන්න දෙයක් නෙමෙයි, ස්වාමින් වහන්සේගෙන් අයිති කරගන්න දෙයක්. ස්වාමින් වහන්සේගේ කරුණාව තුළ අපට ලබා දෙන දෙයක්. ඒ විශ්වාසයයි, ඒ ඇදහිල්ලයි ස්වාමින් වහන්සේගේ සුවය සහනය අප වෙත ගෙනෙන්නේ. එනිසා අපි සුළු මොහොතක් නිශ්ශබ්දව ස්වාමින් වහන්සේට අපේ ජීවිත බාර දෙමු. අපේ ඡණ්ඩ මාරුතයේ ඇදහිල්ල, මේ ඇදහිල්ල තුළින් අපේ ඡණ්ඩ මාරුතය නිශ්චල කරන්නට ස්වාමින් වහන්සේගේ ශක්තිය ඉල්ලමු. ඒ ශක්තිය ධෛර්යය පතා අපි යාඥා කරමු. උන්වහන්සේට අපේ ජීවිත, අපේ පවුල්, අපේ දරුවන් බාර දෙමු. ඒ තුළ උන්වහන්සේගේ ආදරය, රැකවරණය අපි අත්දකිමු.
උන්වහන්සේ ස්වර්ගයෙන් ඔවුන්ට පූපේ දෙවා වදාළසේක. සෑම ප්‍රමෝදයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණයේ සිහිවීම ලෙස මේ පුදුමාකාර ප්‍රසාද නිදානේ ඔබ වහන්සේ අපට දානය කළසේක් වේද. ඔබ වහන්සේගේ ගැලවීමේ ඵල අප සිතට නිතර දැනෙන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට හා ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමටද ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාමය අත්දැකීමටද අපට වරම් දුන මැනව. ඔබ වහන්සේ සදාහටම වැජබෙනසේක රාජකම් කරනසේක. දෙවියන් වහන්සේ ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. සැබෑ වූ දෙවියන් වහන්සේද සැබෑ වූ මනුෂ්‍යයාද වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමි දරුවෝ ආශිර්වාදිත වේවා. ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ ශ්‍රී හෘදය ආශිර්වාදිත වේවා. පූජාසනයේ දේව ප්‍රසාද නිදානෙහි ජේසුස් ස්වාමි දරුවෝ ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ අති අමිල වූ ශ්‍රී රුධිරය ආශිර්වාදිත වේවා. සැනසිලිදායකයාණන් වන ශුද්ධාත්මයාණන් වහන්සේ ආශිර්වාදිත වේවා. උත්තම දේව මාතාවන් වන අතිශුද්ධ වූ මරිය වහන්සේ ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ නිර්මල පිළිසිඳීම ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ ප්‍රතාපවත් ස්වර්ගාරෝපණය ආශිර්වාදිත වේවා. කන්‍ය මාතාවන්ගේ මරිය යන ශ්‍රී නාමය ආශිර්වාදිත වේවා. ඔවුන් වහන්සේගේ වෘත ශුද්ධවත්පති වූ ශුද්ධ වූ ජුසේතුමා ආශිර්වාදිත වේවා. දෙවියන් වහන්සේ තමන් දූතයන් හා ශුද්ධවන්තයන් කෙරෙහි ආශිර්වාදිත වේවා.